විශුද්ධ සබත් දවසේ උදෑසන අපි දෙවියන් වහන්සේගේ කරුණාවත් දකින පිණිස අපි අපේ හදවත සූදානම් කරගනිමු. අපි කියමු ස්වාමිනී, අපි සිහි කරන ඔබ වහන්සේගේ අනුග්‍රහය. අපි කියමු ස්වාමිනී, අපි සිහි කරන ඔබ වහන්සේගේ කරුණාව. අපි කියමු ස්වාමිනී, ඔබගේ පාමුල අපි සිහි කරනවා ඔබ වහන්සේගේ මරණය. ස්වාමිනිය සිහි කරලා, ඔබගේ අනුග්‍රහය සිහි කරලා, ඔබගේ පූජාව සිහි කරලා, ඔබගේ ලේවල බලය සිහි කරලා, ඔබ වහන්සේගේ ජීවනයේ කුරුසය සිහි කරලා අපි ඔබ වහන්සේගේ පාමුලයටත් වෙනවා ස්වාමිනී. ස්වර්ග බලධාරී දෙවියන් වහන්සේ, බල පරාක්‍රම දෙවියන් වහන්සේ, ජීවනයේ යේසුස් වහන්සේ, ඔබේ අනුග්‍රහය සිහි කරමින් අපි ඔබ වහන්සේට ගෞරව කරනවා ස්වාමිනී. හාලෙලුයා. ස්වාමිනී ගෞරව වේවා. කල්වාරි කුරුසේ ඔබ අපිට ජීවිතය දුන්නා වූ ජීවමාන සමිඳුනි, කල්වාරි කුරුසේ අප නිසා මරණය වින්දා වූ ජීවනයේ රජිතුනි, අපි ඔබ වහන්සේට ගෞරව කරනවා ස්වාමිනී. හාලෙලුයා. ස්වාමිනී ගෞරව වේවා ස්වාමීන් වහන්සේ. නමස්කාර වේවා ස්වාමිනී. ගෞරව වේවා ධානනේ. හාලෙලුයා. ස්වාමිනී ගෞරව වේවා ස්වාමිනී. नमस्कार वेवा स्वामी गौरव वेवा स्वामी शिवमानो देवी दास
ज्ञान प्रेम बला स्वामिनी उपवास से गुरु से पूजा विनकरम उपवास से यथात्मा येसु श्वास उपवास से अपनी जीवित जीवन गुरवण मिनिस उपवास की जीवित पूजा खलावो ऋतुमूधन कासो भाई स्वामी स्वीकरणा अभी उपवास गौरव करणा स्वामी हालेलुया यार विष्णु देवी अंगास नमस्कार वेला हलवारी गुरु से अपुदेशा मरणे विद्यावो येसु श्वास नमस्कार वेला स्वामिनी मरणे पराजय करला नेवत नेगिट्टावो जीवने देवी अंगास प्रशंसा वेला स्वामी गौरव वेला यार विष्णु देवी अंगास नमस्कार करणा उदुमु देवी अंगास नमस्कार करणा शुद्धमु देवी अंगास गौरव करणा बाले देवी अंगास उपवास के आधिपत्य स्वीकरणा अभी उपवास के पावल उपवास के आज्ञानुगास के बाले स्वीकरणा हे आज्ञानुगास के बाले दिवेन्नावो स्वामिनी तेजस स्वीकरणा अभी उपवास के प्रशंसा करणा स्वामिनी हालेलुया यीशु दास गौरव वेला सिरुनामोलिन वडा उतुम नामे दरनाउ येसु दास उपवास के नामे स्वीकरणा ए नामे बाले स्वीकरणा ए नामे गुण वर्णना करला ए नामे महिमा हस्ते स्वीकरणा अभी उपवास गौरव करणा स्वामिनी प्रशंसा देवा शिलाज्ञान हस्त गौरव देवा स्वामिनी हालेलुया स्वामी हस्त गौरव देवा शिलाज्ञान गौरव देवा
යේසුස් වහන්සේ නමස්කාර වේවා ස්වාමී. ස්වාමී දෙවියනි ඔබ වහන්සේගේ නාමය සිහි කරලා ස්වාමී ඔබ වහන්සේගේ නාමය උතුම් කොට සලකලා ස්වාමී එකම ගැලවීම ඔබ වහන්සේ බව අවබෝධ කරගෙන ස්වාමී එකම බලාපොරොත්තු ඔබ සිහි කරලා මගේ ජීවිතය ඔබ වහන්සේව පුද කරනවා ස්වාමී. මාර්ගයේ සත්‍යයේ සදාවද ජීවනයේ යේසුස් වහන්සේ ස්වාමී මගේ ජීවිතය ඔබ වහන්සේට බාර දෙනවා ස්වාමී. හalleluya. නමස්කාර වේවා දයාවන්ත දෙවියන් වහන්සේ නමස්කාර වේවා ස්වාමී දෙවියන් වහන්සේ අපේ ඔබ බලාපොරොත්තු වහන්සේ ඉතරයි ස්වාමී. වෙනස් කරන්න නැහැ යේසුස් වහන්සේ. වෙනත් බලාපොරොත්තුවක් නැහැ දෙවියන් වහන්සේ. එකම බලාපොරොත්තුව හොඳම බලාපොරොත්තුව යේසුස් වහන්සේ ඔබ වහන්සේට ගෞරව කරනවා ස්වාමී. හalleluya. යහපත් දෙවියන් වහන්සේ නමස්කාර වේවා ස්වාමී. හalleluya. ස්වාමී දෙවියන් වහන්සේ ඔබ යහපත් දෙවියන් වහන්සේ ඔබ වහන්සේ කරන්නා වූ යහපත්කම් සිහි කරලා ඔබ වහන්සේගේ ජීවිතවල ස්වාමී දවස් පුරා කරන්නා වූ පුදුම දේ මෙහි කරලා ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමී. ස්වාමීන් වහන්සේ සෑම උදයකම ඔබ වහන්සේගේ කරුණාව අප වෙනුවෙන් කරන නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමී. ස්වාමී සෑම උදෑසනකම අපේ ජීවිත වල පිටිස ඔබ අපට හුස්ම දෙන නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමී. හalleluya. වසංගතෙන් පීඩාවෙන් උපද්‍රවයෙන් ආරක්ෂා කරන්නා වූ දෙවියනි ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමී. හalleluya. යහපත් දෙවියන් වහන්සේ ස්තුති වේවා. ජීවමය දෙවියන් වහන්සේ ස්තුති වේවා. රේමේ ස්වාමීන් වහන්සේ ස්තුති වේවා ස්වාමී. හalleluya ස්වාමී. ස්තුති වේවා දෙවියන් වහන්සේ. ඔබ
හලෙලුයා. දෙවියන් වහන්සේට ස්තුතියත් ගෞරවයත් මහිමයත් වේවා. නැවත වරක් උන්වහන්සේගේ ගෘහයේ තුල සිට උන්වහන්සේගේ නාමය උසස් කරන්ට උන්වහන්සේ දුන්නා වූ අධික කරුණාව නිසා අපි දෙවියන් වහන්සේගේ අභිමුඛයේදී මොහොතක් ඔබ ඉන්නා වූ ස්ථානයෙන් හැම කෙනෙක්ම නැගී සිටමින් අපි දෙවිඳුන් ඉදිරියේ මොහොතක නිශ්චල කාලයක් ගත කරමු. මන්ද අප දේවස්ථානයේ මේ ප්‍රධාන එහෙම නැත්නම් අපේ ආත්මික පියෙක්ව සිටියා වූ පාස්ටර් වර්නන් පෙරේරා දෙවියන් වහන්සේ වෙතට කැඳවුවාට පසුව අපි අපේ දේව ගෘහයේ රැස් වෙන පළමුවනි දවසේ බැවින් මොහොතක් දෙවිඳුන් ඉදිරියේ හැම කෙනෙක්ම නැගී සිටිමින් දෙවිඳුන්ට ගෞරවය පිණිස නිශ්චල කාලයක් ගත කරමු. අතිශුද්ධ බලවත් වූ මෞඛාර දෙවි පියාණනි අපි ඔබට සියල්ල ගැන සුදී කියලා ඔබ ඉදිරියටත් වෙනවා. සියලු ගෞරවයත් මහිමයත් ඔබට දෙනවා. ප්‍රේමණීය දෙවිඳුනි මේ උතුම් වූ සුද්ධ සබත් දවසේ ඔබට ප්‍රේම කරන ඔබගේ සෙනඟ ලෙස ඔබගේ පාම වලට එකතු වෙලා ඔබගේ නාම උසස් කරලා ස්වාමීනි ඔබගේ මහිමේ පිණිස වචනය අසන කල ඒ වචනේ කෙනෙක් කෙනාට ආශිර්වාදයේ පිණිස නියම කළමයි. වචනයත් ඔබගේ දාසය වනමම ඔබගේම සෙනඟත් ඔබ ඉදිරියටත් කළ කැප කරනවා. ඔබ ආශිර්වාද කරන සාසුදී කියනවා. සියල්ලේ ගෞරවණ පුදනවා. මේට විරුද්ධව තිබෙන සියලු බලකොටු අන්ධකාර ක්‍රියාවන් යක්ෂයාගේ මලපත් අපි යේසුස් වහන්සේගේ නාමයෙන් අහෝසි කරනවා. ස්වාමීනි මේ රටේ ජනාධිපති බටන් ස්වාමීනි ගමේ ග්‍රාම නිලධාරි දක්වා සියල්ලන් ස්වාමීනි ඔබට ගෞරවය පිණිස නියම කරන්න කෙරෙනවා. සියලු මහිමේ දීලා අපි ඔබ ඉදිරියටත් වෙනවා. ඔබ අපට කතා කරන සාසුදී කියනවා. ඔබේ පුත්‍රෝ නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ ජීවමාන නාමයෙන් ආමෙන්. හොඳයි මේ මෞඛාර දෙවියන් වහන්සේගේ අභිමුඛේ අද දවසේ අපි බලන්න යනා වූ දෙවියන් වහන්සේගේ දිව්‍යමය වචනේ තේමාව තමයි අපි ඉන්න තත්වය කුමක් වුවත් දෙවියන් වහන්සේව ප්‍රසන්න කරමු. හලෙලුයා. අපි දෙවිඳුන්ගේ අභිමුඛේ අපි හරවගන්න සුද්ධ ලියවිල්ලේ ගීතාවලිය 134 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට තුන්වෙනි පදය දක්වා. රාත්‍රී භාගයේ ස්වාමින් වහන්සේගේ ගෘහයේ සිටින්නා වූ ස්වාමින්ගේ සියලු මෙහෙකරුවන් ස්වාමීන්ට ප්‍රශංසා කරව. සුද්ධස්ථානයේ දෙසට අත්ඔසවා ස්වාමීන්ට ප්‍රශංසා කරව. උන්වහන්සේ එසේය. අහසත් පොළවත් බැවූ තැනත් වහන්සේ සියොන්හි සිට නුඹට ආශිර්වාද කරනසේක්වා. ආමෙන්. සනේවන්තය මේ උතුම් වූ සබත් දවසේදී අපි දෙවිඳුන්ගේ වචනේ අසන වෙලාවේදී උන්වහන්සේ මගේ මතකයට ගෙනාවා වූ එක් කාරණාවක් තමයි මිත්‍ර දේවදාසයෙක්ගේ සභාවේදී ඒ සභාවට අලුතෙන්ම ආවා වූ දේවදාසයෙක් ඒ සභාවේ දේශනා කළා. ඒ සභාවේදී දේශනා කරන වෙලාවේදී ඔහු මට වඩා වෙනස් ආකාරයකින් තමයි දේශනා කළේ. ඔහු ආවෙන ඉඳලා ඇදික වතුන්ගෙන් බොහෝ වෙලාවට ප්‍රශ්න ඇහුවා. ප්‍රශ්න අහලා උත්තර දුන්නම සභාවේ අනිත් අයට කිව්වා ඒ පිළිතුරු දුන්නු කෙනාට අත්පොලසක් ආදියක් දෙන්න කියලා. සෙනෙවන්තේ ප්‍රශ්න ඇහුවා උත්තර දුන්නම සෙනග හොඳ අත්පොලසක් ආදියක් දුන්නා. නමුත් දේවදාසයා කිව්වා නෑ එහෙම නෙවෙයි. ඔබ මම කිව්ව නිසා අත්පොලසක් දෙන්න එපා. ඔහු ප්‍රීතියට පත් වෙන පිණිස ඔහු පිළිතුරු දීලා ඔහු අතුලාන්තයේ සතුට වෙන පිණිස ඉතා අනර්ගත් පොළසන් ආදියක් දෙන්න කියලා. සෙනෙවන්තය පුදුම දෙයක් සිදු වුණා. හැම කෙනෙක්ම Tamanගේ අත්ලවල් රත් වෙන තරමට මහත් වූ අත්පොළසන් ආදියක් දෙනු ලැබුවා. ඊට පස්සේ දේවදාසයා කිව්වා මෙන්න මේ පණිවිඩය මගේ ආත්මය ස්පර්ශ කළා සෙනෙවන්තය. මොකද්ද පණිවිඩය? ඔහු කිව්වා අපි හැම කෙනෙක්ම නිතරම අනිත් කෙනාට ඔහුව ප්‍රීතිමත් වන පිණිස ඔහුගේ ජීවිතය ගොඩනැගෙන පිණිස අත්පොලසන් දෙමින් උසස් කරමින් ජීවත් වෙන්නා වූ ජීවිතයක් අපි ගත කරමු කියලා.
සෙනෙහවන්තය අපි අපේ නිවස තුල අපේ භාර්යාවට අපේ පුරුෂයාට අපේ දරුවන්ට අපි අත්පොලසන් දෙමින් ඔවුන් අත්ුණාන්තේ ප්‍රීතිමත් කරමින් ජීවත් වෙන්නා වූ ජීවිතයක් ගත කරන්න ඕන. නමුත් සෙනෙහවන්තයේ දුකට කාරණාව තමයි මේ ආකාරයෙන් ප්‍රීතියෙන් ජීවත් වෙන්න පුළුවන්කම අපිට තිබෙන්නේ. බොහෝ අය එවැනි ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්නේ නැහැ. සෙනෙහවන්තය අපි අපේ අයව උසස් කරනවා වගේම ඊටත් වඩා වැඩිපුර අත්පොලසන් දෙමින් උසස් කළ යුත්තේ කාවද? අපේ ස්වර්ණ බලධාරී දෙවියන් වහන්සේ. සෙනෙහවන්තය මේ ආත්මයන් වහන්සේ මට මේ මඟ පෙන්වීම දුන්නු වෙලාවදී මගේ හදවතට ලොකු වේදනාවක් දැනෙන්න පටන් ගත්තා. ඇයි? සෙනෙහවන්තය මට දැනුණා මම දෙවියන් වහන්සේගේ කරුණාව තුළ ජීවත් වෙලා සෙනෙහවන්තය දෙවියන් වහන්සේ ප්‍රසන්න කරන ජීවිතයක් ගත නොකළා වූ කාලය ගැන. සෙනෙහවන්තය දෙවියන් වහන්සේට මොන තරම් වේදනාවක් දුකක් දැනෙන්නේ නැද්ද? ඒ නිසා සෙනෙහවන්තය මම මගේ දෙවිතුන් ඉදිරියේ නිරන්තරයෙන් සමාව ඉල්ලා සිටියා. ඒ ආත්මයන් වහන්සේ පණිවිඩය මට දුන්නු වෙලාවෙදී. සෙනෙහවන්තය එක්තරා සහෝදරයෙක් උදෑසන අවදි වෙලා ඔහු නිවසේ එළියට ගිහිල්ලා ඔහු කිව්වා. පස්සේ මාව හමුනලා දිග පාස්ටර් මගේ ඇස් වලින් දැක්කා මේ මුළු මැවිල්ල දෙවියන් වහන්සේ නමස්කාර කරන ආකාරය. පාස්ටර් මම දැක්ක මේ ගහකොළ දෙවියන් වහන්සේ නමස්කාර කරන ආකාරය. සෙනෙහවන්තය අපිට සමහරලාට හිතෙන්න පුළුවන් මේක හැඟීමක් කියලා. නෑ සෙනෙහවන්තය ඒක තමයි සැබෑ වූ සත්‍යතාවය. හලෙලූයා. සෙනෙහවන්තය අපිව මවා තිබෙන්නේ දෙවියන් වහන්සේ. අපේ මෞංකාරයන් දෙවියන් වහන්සේ. අපිට අපේ පියවි ඇස් වලින් දකින්න බැරි බොහෝ දේවල් මේ ලෝකයේ තිබෙනවා. දැන් නම් චන්ද්‍රිකා මාර්ගයේ අපි දකිනවා බොහෝ තැන්වල සැඟවිලා තිබෙන දේවල් අපිට විවිධ ආකාරයෙන් දකින්න අවස්ථාවක් ලැබෙන බව. නමුත් අපිට සැබෑ පියවි ඇස් වලින් ඒ ස්ථානෙ ගිහිල්ලා බලන්න බැරි තරමට ඉතාම උස කඳුවල සෙනෙහවන්තයේ අලංකාර මල් තිබෙනවා. ඉතාම පහත් වූ අගාධ වෙන තැන්වල සෙනෙහවන්තයේ පුදුම අලංකාර දේවල් තිබෙනවා. සෙනෙහවන්තයේ මුහුදු පතුලේ විශාල කඳු තිබෙන බව සොයාගෙන පෙන්නලා දීලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි මුහුදු පතුලේ අලංකාර වූ මල් වර්ග තිබෙනවා සෙනෙහවන්තය. ඒ විතරක් නෙමෙයි ඔබ දැකලා තිබෙනවද? අපි හැම කෙනෙක්ම කැමති නැති මේ මැස්සන්ගේ පාදයක්. සෙනෙහවන්තය ඒක ඒ තාක්ෂණය මත ඒක අරගෙන ඒක විශාල කරලා පෙවුනොම අපි දකිනවා මේ පාදේ මොනතරම් පුදුමද කියලා. ඒ මෞංකාරය මොනතරම් පුදුමයිද කියලා. සෙනෙහවන්තය ඔබ දැකලා තිබෙනවා මදුරුවෙක්ගේ ඇස් දෙක. සෙනෙහවන්තය ඒ තාක්ෂණය මත අරගෙන පෙන්නුම අපිට පේනවා ඒක පුදුම දෙවියන් වහන්සේගේ මැවිල්ලක් කියලා. හලෙලූයා. සෙනෙහවන්තය අපිට ඇස්වලට පෙනෙන්නේ නැති ඒ දේවල් අපිට දකින්න නැති ඒ අලංකාර දේවල් කවුද දකින්නේ? අපිට කවදාවත් ඒවා අපේ පියවි ඇස් වලින් නම් දැනගන්න පුළුවන් කමක් නැහැ. කවුද මේව දේවල් දකින්නේ? සෙනෙහවන්තය ස්වර්ණ බලධාරී දෙවියන් වහන්සේ. හලෙලූයා. සෙනෙහවන්තය මුළු මැවිල්ලම දෙවියන් වහන්සේ නමස්කාර කරමින් සිටියේදී දෙවියන් වහන්සේ ඒ සියල්ලටම වඩා ප්‍රීතිමත් වෙන්න යනා වූ කාරණාවක් තිබෙනවා. මොකක්ද? උන්වහන්සේගේ සමානත්වයට ස්වරූපයට මැව්වා වූ ඔබ මම උන්වහන්සේව නමස්කාර කිරීම. සෙනෙහවන්තය සුද්ධ ලියවිල්ලේ එපිස පොතේ පළවෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ කියනවා එසේ උනේ ක්‍රිස්තුස් වහන්සේ තුල පළමුවෙන් බලාපොරොත්තු වුණා වූ අප උන්වහන්සේගේ මහිමේ ප්‍රශංසාව සඳහා සිටින පිණිස. හලෙලූයා. සෙනෙහවන්තය උන්වහන්සේ කියනවා පැහැදිලිවම අපිව මවලා තිබෙන්නේ උන්වහන්සේ ප්‍රශංසා කරන පිණිස. උන්වහන්සේ ප්‍රශංසා කරන පිණිස. මේ පිසමේ පදේ විතරක් නෙවෙයි උප්පත්ති පොතේ ඉඳලා එලිතර උපත දක්වාම කතා කරනවා සෙනෙහවන්තය. මොකක්ද මේ ප්‍රශංසාව ගැන? ප්‍රශංසාව ගැන. ඒ නිසා සෙනෙහවන්තය අපි දැනගන්න ඕන සත්‍යතාවය තමයි
දෙවියන් වහන්සේ මැවිල්ලේ බලාපොරොත්තු වෙන දේ තමයි උන්වහන්සේව ප්‍රශංසා කිරීම. අපි අපේ ජීවිතය තුළ ශුද්ධාත්මයෙන් අපි පූර්ණ වෙලා ඉන්නවද නැද්ද කියලා දැනගන්න පුළුවන් ක්‍රමයක් තිබෙනවා. මොකක්ද ඒ ක්‍රමය? අපි ශුද්ධාත්මයෙන් පූර්ණ වෙලා ඉන්නවද නැද්ද කියලා දැනගන්න පුළුවන් ක්‍රමය තමයි සෙනෙහවන්තය අපි කරන්නා වූ ප්‍රශංසාව. මේක හඳුනා දැන ගැනීම ඉතාම වැදගත්. ඇයි සෙනෙහවන්තය අපි යමෙකුට අවවාද කරන කල යමෙකු සමග ගනුදෙනු කරන කල ඒක පිටති වේවා නිවසේදී වේවා සෙනෙහවන්තය අපි ශුද්ධාත්මයෙන් පූර්ණව ඉන්න වෙලාවදී කළ යුතු දෙයක්. ශුද්ධාත්මයෙන් පූර්ණව නැති වෙලාවදී මම හිතනවා පුළුවන් නම් ඒ අවවාද උපදෙස් දෙන එකෙන් වැළකීලා ඉන්න එක හොඳයි. නැත්නම් ප්‍රශ්නය තව තවත් වැඩි වෙන්න යනවා සෙනෙහවන්තය. මට මතකයි අපි මේ අක්කල එම්මානුවේල් දේවස්ථානයේ ආරම්භ කරපු කාලේ ඒ විදේශගත වලින් ආවා වූ දෙවියන් වහන්සේගේ දාසයන් අපේ සභාවේ අපි නමස්කාර කළාම දේශනා කරන වෙලාවේදී ඔවුන් අපි නමස්කාරය ප්‍රවත්වවා වූ ස්ථානයේ බිත්තිවලට ඔළුව තියාගෙන අඬමින් යාඥා කරන්න පටන් ගත්තා. ඒක ඔවුන්ගේ යාඥා ක්‍රමය කියලා මම හිතාගෙන හිටියත් ඔවුන් මේ අවසන් වුණාට පස්සේ මාගාවට ඇවිල්ලා ඇහුවා බලන්න අපි සභාව ආරම්භ කරපු කාලේ අපිට මුලදී හිටියේ 4-5 දෙනයි. හැබැයි ඔවුන් ඇවිල්ලා ඇහුවේ තමයි මෙච්චර අඩු එහෙම නැත්නම් මේ කීප දෙනෙක් ඉන්න තැන මේ වගේ අලංකාර ප්‍රශංසාවක් හදවත අවදි වෙන ප්‍රශංසාවක් කිරීමේ හැකියාව ලැබුණේ කොහොමද? ඊට පස්සේ අහුවනේ තමයි මේ 4-5 දෙනෙක් ඉන්න තැන ඔබ දේශනා කරන විට 4,500කට දේශනා කරන විදියට දේශනා කළේ ඇයි? සෙනෙහවන්තය මම ඔහුට පැහැදිලි කරා වූ කාරණාව තමයි සේවය ආරම්භ කරපු කාලේ කීප දෙනෙක් ඉන්න විට හදවතට ලොකු අපහසුතාවයක් දැනුණා. ඒ වෙලාවේ ලොකු වෙහෙසක් දැනුණා. නමුත් සෙනෙහවන්තය යාඥා කරන කල ශුද්ධාත්මයන් වහන්සේ කිව්වා උදේ තමයි මේතන කීප දෙනෙක් හිටියට දෙවියන් වහන්සේගේ දූතයෝ ඒ වගේම සෙනෙහවන්තය හේබ්‍රෙව් 12 පළවෙනි පදයේ කියන ආකාරයට විශාල වූ සාක්ෂිකාර සේනාවක් නුඹලා සමග දෙවියන් වහන්සේව දැන් නමස්කාර කරමින් සිටිනවා. හලෙලූයා. ඒ නිසා සෙනෙහවන්තය හොඳට මතක තියාගන්න. ඔබ නමස්කාර කරන වෙලාවේදී ඔබ ප්‍රශංසා කරන වෙලාවේදී ඔබ තනියම ප්‍රශංසා කරනවා ඇති. නමුත් ඒ වෙලාවේදී ඔබ තනියම නෙවෙයි ඉන්නේ. හලෙලූයා. සෙනෙහවන්තය අපි සුද්ධ ලියවිල්ල හබක්කුක් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයේ සිට 18 වෙනි පදයේ දක්වා බලන්න යනවා. මක්නිසාද අත්තිකා ගස දළු නොලෑම මුද්‍රික වැල්වල ඵලදාව නොතිබුණා. ඔලිව ගහේ ඵලහට නොගත්තා. කෙත් වලින් භෝජන නොලැබුණා. ගාලෙන් එළු වැටළු රැළ සිඳ දමනු ලැබුවා. පට්ටිවල ගවයන් නැතුව ගියා. මම වනාහි ස්වාමීන් වහන්සේ කෙරෙහි සන්තෝෂ වන්නෙමි. මාගේ ගැලවීමේ දෙවියන් වහන්සේ කෙරෙහි ප්‍රීතිමත් වන්නෙමි. හලෙලූයා. සෙනෙහවන්තය බොහෝ අය ප්‍රශ්න පීඩා අමාරුකම් මැද්දේදී ප්‍රශංසා කරන්න යන්නේ නැහැ. නමුත් මේ සුද්ධ ලියවිල්ලේ මේ දෙවියන් වහන්සේගේ මිනිස්යාගේ නමට මොනම නැතුව ගියත් මම මගේ දෙවියන් වහන්සේව නමස්කාර කරනවා. දෙවියන් වහන්සේ ප්‍රශංසා කරනවා. හලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. සෙනෙහවන්තය අපි මතක තබා ගන්නව සත්‍යතාවයක් තමයි සාතන්ගේ ඉලක්කයක් තිබෙනවා. සාතන්ගේ ඉලක්කය තමයි ප්‍රශංසාව වළක්වන එක. දෙවියන් වහන්සේගේ අවශ්‍යතාවය ප්‍රශංසා කරන එක සාතන්ගේ ඉලක්කයේ ප්‍රශංසාව වළක්වන එක. බොහෝ අය ප්‍රශ්න පීඩා මැද්ද යන විට ප්‍රශංසා කරන්නේ නැහැ. ඒ නිසාම සාතන් මොකද කරන්නේ? ඔහුගේ ඉලක්කයේ ප්‍රශංසාව වළක්වන එක බැවින් ඔවුන්ට නිතරම ප්‍රශ්න පීඩා එන්න සලස්වනවා. ඇයි? ප්‍රශංසාව වළක්වන පිණිස. ඒ නිසා සෙනෙහවන්තය මම ඔබට කියන්න යනවා ඔබ මොන තත්ත්වයක හිටියත් මොනම අමාරුකම තුල ගමන් කළත් ඔබේ ප්‍රශංසාව ඔබ වළක්වන්න යන්න එපා. හලෙලූයා. හලෙලූයා. ඒ නිසා සෙනෙහවන්තය සාතන්ගේ ඉලක්කය ඉෂ්ට නොවන පිණිස දෙවියන් වහන්සේගේ මේ වචනය ඔබ මේ සුද්ධ සබත් දවසේ අසනවා නම් ඔබ මේ වචනය ඔබට ආශිර්වාදයක් වන පිණිස සාතන්ගේ ඉලක්කය ඉෂ්ට නොවන පිණිස ඔබ මේ වචනය අසලා ඉවර වෙලා
ඔබ දෙවියන් වහන්සේට මහිමය පිණිස හායි කියලා ඔබ මගේ WhatsApp එකට පොඩි මැසේජ් එකක් එවන්න. අපි කියමු සුද්ධ ලියවිල්ලේ ගීතාවලිය 23 වෙනි පරිච්ඡේදයේ 4 සහ 5 පද. එසේය මරණ සෙවණේ මිත්‍යාවත මැදින් යන්නෙමි. නමුත් කිසි උපද්‍රවයකට බය නොවන්නෙමි. මක්නිසාද ඔබ මා සමගය. ඔබගේ දණ්ඩෙන් හා සැරයටෙන් මට සැනසෙල්ල ලැබේ. මාගේ සතුරන් ඉදිරියේ ඔබ මට කෑම මේසයක් පිළියෙල කරනසේක. මාගේ හිස දෙලින් ආලේප කළසේක. මාගේ කුසලාන උතුරායයි. හලෙලූයා හලෙලූයා. සෙනෙවන්තය මතක තියාගන්න ඕන මේ පදේ පැහැදිලිව කතා කරන පණිවිඩය දෙවියන් වහන්සේ විතරක් නෙවෙයි අපි දිහා බලාගෙන ඉන්නේ. සාතනුත් අපි දිහා බලාගෙන ඉන්නවා. සාතන අපි දිහා බලාගෙන ඉන්නවා. දෙවියන් වහන්සේ විතරක් නෙවෙයි. සෙනෙවන්තය සාතන් බලා ඉන්නේ අරමුණ අපේ ප්‍රශංසාව වළක්වන්න. මේ වෙලාවේදී පීඩාව අමාරුකම තුල යන වෙලාවේදී සාතන් මොනවද කියන්නේ? කලබල වෙන්න එපා. ඕනම මිනිහෙක් ප්‍රශ්නයක් පීඩාවක් අමාරුකමක් යන වෙලාවේදී කෝපය තිබෙනවා, වෛරය තිබෙනවා, විවිධ ආකාරයේ ගැටීම් ඇති කර ගන්නවා, විවිධ ආකාරයේ චෝදනා කරනවා. ඕක මනුෂ්‍ය ස්වභාවය. ඕක සාමාන්‍යයි කියලා සාතන් කියන වචනේවන්තය. ඒ නිසා අපි මතක තියාගන්න ඕන මේක අපිට විතරක් නෙවෙයි සුද්ධ ලියවිල්ලේ යෝබ්ට සාතන් එවැනි ප්‍රකාශයක් කළා. දෙවියන් වහන්සේගේ අභිමුඛයේදී කිව්වේ දෙවියන් වහන්සේ කිව්වා හොඳයි ස්වාමිනේ, හොඳයි දෙවියන් වහන්සේ ඔබ යෝබ්ට දී තිබෙන දේවල් අයින් කළ බලන්න. අයින් කර ගමන් ඔහු ඔබට දොස් කියන්න යනවා. සෙනෙවන්තය ඒ නිසා සාතන්ට නිතරම අවශ්‍ය වෙන්නේ දෙවියන් වහන්සේ ප්‍රශංසා කරන එක නෙවෙයි දෙවියන් වහන්සේට දොස් කියන එකයි. ඒ නිසා ඔහු නිතරම යමෙක් පුරුදු වෙලා ඉන්නවා නම් පීඩාව අමාරුකම් වෙන වෙලාවේ දෙවියන් වහන්සේ ප්‍රශංසා කරන එක වළක්වන්න නොකරෙන්න ඔහු නිතරම ඔහුට වෙහෙසකාරී පීඩාකාරී අමාරු දේවල් එවන්න සලස්වන්නේ දෙවියන් වහන්සේ ප්‍රශංසා කරන එක වළක්වන්න. සුද්ධ ලියවිල්ලේ ගීතාවලිය 134 අපි කියුවා වූ ඉතේමා පාඨයේ පද තුනෙන් පළවෙනි පදේ කියනවා මේ ආකාරයට සෙනෙවන්ත මම ඉක්මනින් දේශනා කරන්න ඔබේ කාලය අපිට තිබෙනා වූ මේ කාලය තුල තිබෙනා වූ ඉතා කෙටි කාලයේ දෙවියන් වහන්සේලා උපරිම ගෞරවය මහිමය එසවෙන පිණිසයි. ඒ නිසා මේ වචනේ මොනතරම් ඉක්මනින් දේශනා කළත් ඔබේ ආත්මය ඒ උදෙසා ස්පර්ශය ලබන්න සූදානම් කරගන්න. ගීතාවලියේ 134 පළවෙනි පදේ කියනවා රාත්‍රියේ ස්වාමීන් වහන්සේගේ ගෘහයේ සිටින්නා ස්වාමීන්ගේ ගෘහේ සියලු මෙහෙකරුවනි ස්වාමීන්ට ප්‍රශංසා කරව. හලෙලූයා. සෙනෙවන්තය මේ ගීතිකාකරු පැහැදිලිව කියන දේ මොකක්ද? ස්වාමීන් වහන්සේගේ ගෘහයේ සිටින්නා අය දහවලේ විතරක් නෙවෙයි රාත්‍රියේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නේ. අපි දන්නවා මේ කාලේ ඒ පූජකවරු ලෙවිවරු ඔවුන් මොකද කළේ? දෙවියන් වහන්සේ දහවලේ විතරක් නෙවෙයි රාත්‍රියේ ප්‍රශංසා කළා. රාත්‍රියේ ඔක්කොම සෙනග නිදි. කවුද ප්‍රශංසා කරන්නේ දේව ගෘහේ? ලෙවිවරු දෙවියන් වහන්සේ වෙනුවෙන් කැපුණු පූජකයෝ. කවුද ඒක දකින්නේ? ඒක දකින්නේ සෙනෙවන්තය ස්වර්ග බලධාරී දෙවියන් වහන්සේ. හලෙලූයා හලෙලූයා. සෙනෙවන්තය මෙතන එන්නා වූ අනාගත පණිවිඩයේ තවත් එක් කොටසක් තිබෙනවා. ඒ කොටස තමයි මේ රාත්‍රිය කියන එකේ ආත්මික පණිවිඩය. මේ රාත්‍රියේ දී තිබෙන ආත්මික පණිවිඩය. සෙනෙවන්තය රාත්‍රියේ තිබෙන ආත්මික පණිවිඩය තමයි රාත්‍රියේ සඳහන් කරනා වූ ආත්මික පණිවිඩය තමයි අමාරුකම් පීඩා දුක කනස්සල්ල මැද්ද යන වෙලාවෙදී. ඒ නිසා තමයි මේ පද තුන අපි කියමු දකින්නේ. පැහැදිලිව කියන්නේ අය උන්වහන්සේගේ ගෘහයේ දෙසට අත්ඔසවා. ඒ නිසා මතක තියාගන්න සෙනෙවන්තය අපිට දහවල රාත්‍රිය අතර වෙනසක් තිබෙන එක ඇත්ත. දෙවියන් වහන්සේට දහවල රාත්‍රිය අතරේ වෙනසක් නැහැ. අපිට අමාරුකමේදී සහ පහසුවෙන් යන වෙලාවදී වෙනසක් දැනෙන එක ඇත්ත. දෙවියන් වහන්සේගේ වෙනසක් දැනෙන්නේ නැහැ. ඒ නිසා සෙනෙවන්තය මතක තියාගන්න මේ ස්ථානයේ කතා කරන ආත්මික පණිවිඩය තමයි රාත්‍රිය කියලා කියන්නේ. අමාරුකම් වේදනා පීඩා මැද යන වෙලාවේදී නුඹේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. හලෙලූයා. හොඳට හිතලා බලන්න සෙනෙවන්තය අපි දහවල දිහා බැලුවම දහවල් කාලයේදී හොඳට ආලෝකමත්ව තිබෙන නිසා
අපිට අහසේ එක තරුවක්වත් දකින්න පුළුවන් කමක් නැහැ. නමුත් රාත්‍රියේ අපි එළියට ඇවිල්ලා බැලුවම ඈත තිබෙන කුඩා තරු බව අපිට ඉතා අලංකාරව පෙනෙන්න යනවා. ආත්මික පණිවිඩ ලෙස මේ රාත්‍රියේ කියලා පැහැදිලි කරන මේ අමාරුකම් පීඩා අපහසුකම් මැද යන වෙලාවෙදී සෙනෙවන්තය අපිට ඈතව තිබෙන ස්වර්ගය ලං වෙලා දකින්න පුළුවන් කමක් තිබෙනවා. ඒ නිසා සෙනෙවන්තය බොහෝ වෙලාවට සියල්ල පහසුවෙන් සියල්ල ඉතා හොඳින් ගමන් කරන වෙලාවෙදී බොහෝ අයට ස්වාමින් වහන්සේගේ ස්වර්ගයට ලං වෙන්න අමාරුයි. සෙනෙවන්තය යෝබ් කියන මේ දේව වචනේ කතා කරන මිනිසයා ඊටාම සමාදානයේ තමන්ගේ ජීවිතය ඊටා පහසුවෙන් ඔහුගේ මුළු ජීවිතේම ගත කළා නම් අද දවසේ අපිට යෝබ් කියලා පොතක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා සෙනෙවන්තය මේ යෝබ් කියන පොත කියවලා මොනතරම් සෙනග ඔවුන් යන්නා වූ ගමනේදී දේව කරුණාවත් දේව අනුග්‍රහයත් අත්දකින්නවද? ඒ නිසා මතක තියාගන්න ඕන මොන තත්ත්වය තුළ මොන අමාරුකම තුළ ගමන් කළත් සෙනෙවන්තය ආත්මික අර්ථයත් මේ රාත්‍රියේදී අපිට ඉතාමත් වැදගත් වන්නේ සියල්ලදී දෙවියන් වහන්සේ ප්‍රශංසා කිරීමයි. සියල්ලදී දෙවියන් වහන්සේගේ නාමය උසස් කිරීමයි වර්ණනා කිරීමයි. සෙනෙවන්තය ශුද්ධලිය විල්ලේ ගීතාවලිය 42 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ මේ ආකාරයට කියනවා. එම්බා මාගේ ආත්මය මක්නිසාද මලානිකව ඉන්නේද? මක්නිසා මලානිකව ඉන්නේද? දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තු වෙව. මක්නිසාද මාගේ මූණේ සැපදායක මාගේ දෙවියෝ උන්වහන්සේට තවම ස්තුති ප්‍රශංසා කරන්නෙමි. හලෙලූයා හලෙලූයා. සෙනෙවන්තය පැහැදිලිව ගීතිකාවක් කියන දේ තමයි මොන වාතාවරණය මොන තත්ත්වය තුල ගියත් නුඹ නුඹේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. සෙනෙවන්තය ඒකට ප්‍රධාන හේතුව තමයි අපේ ප්‍රශංසාව වැළැක්වීමේ එකම ඉලක්කයමත් සිටින්නේ සාතන්. එනිසා මොනම ක්‍රමයකින් හෝ අපේ ප්‍රශංසා කාලය අපේ නුදුර ගන්නට යනවා. එනිසා සෙනෙවන්තය බොහෝ අය හුරු වෙලා ඉන්න, පුරුදු වෙලා ඉන්න ප්‍රශ්න පීඩා අමාරුකම් වෙන වෙලාවෙදී ප්‍රශංසාවෙන් වළකිනේ. නමුත් මම ඔබට කියන්න යනවා යමෙක් ඒකට පුරුදු වෙලා හිටියොත් මොකද්ද වෙන්නේ? දිගින් දිගටම හුන්ට අමාරුකම් ප්‍රශ්න පීඩායින් යනවා. ඒකේ නොපෙනෙන රහසක් තිබෙනවා. ඒ තමයි පිටුපස්සේ ක්‍රියා කරන්නා වූ සාතන්. ඒ නිසා සෙනෙවන්තය අපි අපේ ජීවිතය තුළ නිරන්තරයෙන් දෙවියන් වහන්සේව ප්‍රශංසා කළ යුතුයි. කවද වෙනකන්ද සාතන් කන පිට ගැහෙනකම් අපි අපේ දෙවියන් වහන්සේව ප්‍රශංසා කළ යුතුයි. හලෙලූයා. මොන පසුබිමක මොන තත්ත්වයක ඔබ ගමන් කළත් ඔබ මේ දෙවියන් වහන්සේව ප්‍රශංසා කරන්න. දෙවියන් වහන්සේ ඔබ මාව මැව්වා වූ අරමුණ ඒකයි. ඒ අරමුණ ඉෂ්ට වෙන කල දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සැලැස්ම ඔබ සහ මා මත ඉෂ්ට කරන්න යනවා. සෙනෙවන්තය හලෙලූයා හලෙලූයා. දෙවියන් වහන්සේ ජීවමානයි. ආමේන්. සෙනෙවන්තය අපි දකින ශුද්ධ ලියවිල්ලේ පේත්‍රුස් ඒ වගේම සෙනෙවන්තය පාවුල සීලස්ලා ඔවුන් රාත්‍රියේ ඔවුන්ගේ අත්පාවල විලංගු දාලා අපි එතන දකිනවා අපි කතා කළ ආත්මික පරිවිඩය ලෙස ඔවුන් බැඳලා හිර කළා. ඔවුන් පීඩාව අමාරුකම් මැද යන වෙලාවෙදී ඔවුන් මොනවද කළේ? දෙවියන් වහන්සේට ප්‍රශංසා කළා. හලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා කළා. මොනවද සිද්ධ වුනේ? භූමිකම්පාවක් සිදු වුණා. යකඩ දොරවල් හැරුණා. දංගල් ලිහුණා. එහෙමනම් සෙනෙවන්තය මේ ස්ථානයේ කතා කරන රාත්‍රියේ මාගේ මෙහෙකරුවනි දෙවියන් වහන්සේ ප්‍රශංසා කරා. අපි දකින මේ දහවල් රාත්‍රියේ විතරක් නෙවෙයි. එතන කතා කරන්නේ පීඩාව අමාරුකම වෙහෙස මැද යන වෙලාවෙදී නුඹ නුඹේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරා. හලෙලූයා. දෙවියන් වහන්සේ පුදුම වූ දෙවි කෙනෙක්. ආමේන්. සෙනෙවන්තය ගීතාවලිය 28 පළවෙනි පදේ සහ 5 වෙනි පදේ දක්වා අපි දැක්කා
දකිනවා මේ දාවිද් මොනතරම් වේදනාවෙන් කරන්නා වූ යාඥාවක්ද සමාජ වෙලාවේ යාඥාව අස්සේ දිනවා චෝදනා දෝෂාරෝපණය වගේ ස්වාමීන් වහන්සේත් එක්ක ගනුදෙනු කිරීමක් 28 පළවෙනි පදේ ඉඳලා 5 වෙනි පදේ දක්වා හැබැයි ප්‍රශ්නයක් තිබෙනවා මොකක්ද 6 වෙනි පදේ සහ 7 වෙනි පදේ මේ පදයකින් පදයකට මාරු වෙන විට මේ තිබුණු ස්වභාවය 6 වෙනි පදේ සහ 7 වෙනි පදයට එන විට ශනිකවම දෙවියන් වහන්සේ ප්‍රශංසා කරන තත්ත්වයටපත් වෙනවා. ඔබ හිතලා බලන්න සෙනෙහවත්ය. ඔබේ මේ කිතුණු ජීවිතය තුළ ඔබට ඇති ඇයි අපි හැම කෙනෙක්ම මේ අමාරුකම් අපහසුකම් පීඩාවෙන් යන නිසා අඬමින් කොඳුරමින් වේදනාවෙන් සමාජාලාට දෝෂ කියමින් මේ මොරගස්මින් කරන්නා වූ යාඥාව කොච්චර කාලෙකින්ද වෙනස් වෙන්න යන්නේ ඔබ ඒක වෙනස් වෙන්න සතියකින් පුළුවන් වේද මාසෙකින් අවුරුද්දකින් සෙනෙහවන්තය සමාගායකින් ඒ ස්වභාවය වෙනස් වෙලා ප්‍රශංසාවේ ස්වභාවයට මාරු වෙන්න මුළු ජීවිත කාලයම ගත වෙච්ච අවුවයි සිටිනවා නමුත් සෙනෙහවන්තය ශුද්ධ ලියවිල්ල අපිට කතා කරන රහස තමයි දාවිද් මේ පද ප්‍රමාණය පළවෙනි පදේ ඉඳලා පස්වෙනි පදේ දක්වා ඇවිල්ලා හයවෙනි පදේ වෙන විට සම්පූර්ණයෙන්ම ඔහුගේ ස්වභාවය පරිවර්තනය වෙනවා ඒ ස්වභාවය ප්‍රශංසාවේ ස්වභාවයක් බවට පත් වෙනවා හලෙලූයා හලෙලූයා ඒ නිසා සෙනෙහවන්තය අද දවසේ අපි මතක තබා ගන්න සත්‍යතාවය තමයි අපේ දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ඔබෙන් මගෙන් මේක ඔබේ මගේ ජීවිතය තුළ වෙන්න ඕන මේක මොනම අමාරුකම මොනම අපහසුකම තුළ ගමන් කළත් සෙනෙහවන්තය අපි අපේ දෙවියන් වහන්සේ ප්‍රශංසා කළ යුතුයි එවිට සාතන් පරාජය වෙන්න යනවා සෙනෙහවන්තය හොඳට මතක තියාගන්න මේ ප්‍රශංසා දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා හැබැයි දේව දූතයෝ මේ ප්‍රශංසාවත් දෙවියන් වහන්සේට සුවන්නේ ඇයි ඔවුන්ට පීඩාවක් නැහැ අපිට කවද වෙනකන්ද පීඩාව තියෙන්නේ සෙනෙහවන්තය අපිට පීඩාව තියෙන්නේ අපි මේ පොළවේ ජීවත් වෙනකන් විතරයි අපි මරුණට පස්සේ ස්වර්ගයේ සානිග්‍රහය කියලා දෙක දෙක වෙන වෙන්න යනවා ස්වර්ගයට යන්න ආව අයට තවදුරටත් පීඩාවක් නැහැ සෙනෙහවන්තය හලෙලූයා ඒ නිසා මේ පොළවේදී උන්වහන්සේ ප්‍රශංසා කරන විට මොන තත්ත්වය මොන වාතාවරණය මොන පසුබිම තුල ගමන් කළත් සෙනෙහවන්තය අපි අපේ දෙවියන් වහන්සේ ප්‍රශංසා කරන ජීවිතයක් බවට අපිව පරිවර්තනය කරගෙන තියෙන්න ඕන හලෙලූයා මතක තියාගන්න අපි එවිට එදා පේතෘස්ලා එදා පාවුල ඉන්න වෙලාවේදී එදා සෙනෙහවන්තය ඔවුන් ප්‍රශංසා කරන වෙලාවේදී භූමිකම්පා සිදු වුණා වගේ අපි ප්‍රශංසා කරන කල මොනවද වෙන්න යන්නේ ආත්මික භූමිකම්පා සිදු වෙන්න යනවා ආත්මයට බාධා වෙන ආත්මික බැඳුම් කැඩෙන්න යනවා සෙනෙහවන්තය අපි නිදහස් වෙන්න යනවා හලෙලූයා ඒ නිසා මම ඔබට කියනවා මේ කාලයේ මේ වාතාවරණය මේ රටාව දිහා බලලා ඔබ හිර වෙලා ඉන්න එපා එක්තරා දේවදාසයෙක් කිව්වා මේ කාලය තමයි අපිට තියෙන හොඳම කාලය කියලා සනිකව සමහර අය පුදුම වෙයි යයි නමුත් ඔහු කිව්වා මේ කාලයයි අපිට හොඳම කාලය වෙන්නේ බොහෝ අය දෙවියන් වහන්සේ කෙරේ විතරක් බලා සිටින්න සැලැස්සුවා බොහෝ අය දෙවියන් වහන්සේ විතරක් දිහා බලා සිටින්න පටන් ගත්තා ඔවුන්ගේ ශක්තිය අත්හැරියා බොහෝ අය දෙවියන් වහන්සේගේ ජීවිතය කැප කරන්න පටන් ගත්තා ඔව් සෙනෙහවන්තය මේ කාලේ හොඳම කාලයයි අපේ ශක්තිය වෙන කෙනෙක්ගේ ශක්තිය ලෝකයේ දැනුම තිබෙන ප්‍රඥාවන්ත අයගේ ශක්තියෙන් ඉදිරියට යන්න බැරි බව මේ කාලේ අපිට පෙන්වා දීලා තිබෙනවා. ඒ නිසා බොහෝ අය මේ කාලේ දෙවියන් වහන්සේට ලං වීම වැඩි වෙලා තිබෙනවා. හලෙලූයා. ඒ නිසා මේ කාලය ඊටාම හොඳ කාලය තමයි. හලෙලූයා. ඒ නිසා සෙනෙහවන්තය අපි අපේ දෙවියන් වහන්සේ ඉදිරියේ අපි දෙවිඳුන්ට ගෞරවයක් මහිමයක් දක්වමු. අපි ප්‍රශංසා කරන සෙනගක් බවට පත් වෙමු. ප්‍රශංසාවේ සෙනගක් බවට පත් වෙමු. අපි දෙවිඳුන් ඉදිරියේ නැගී සිටමින් උන්වහන්සේට මුළු මහිමයත් ගෞරවයක් දෙමින් අපි සුදේ කියමු. අපි කියමු ස්වාමීනි සාතන්ගේ සියලු බල කඩන පිණිස ඔහුගේ සියලු උපායවල කඩන පිණිස ඔහු පරාජය වෙන පිණිස ස්වාමීනි අපි මොන තත්ත්වය තුළ ගමන් කළත් ස්වාමීනි අපේ ප්‍රශංසාව උදුරගන්න ඔහුට ඉන්න නොතුබුව මැනව ස්වාමීනි ඔබ ප්‍රශංසා කරන ඒ සැබෑ ප්‍රශංසාවේ ජීවිතය අප තුළ තබුව මැනව
ස්වාමී ආත්මයන් වහන්සේ තුල පූර්ණ වී සිටින ස්වාමිනේ මහත් වූ සරස්ම ඔබ අප තුල තබුව මැනව පියාණනි කියලා ඔබ ඔබේ දෑත් දොසවලා මෞන් කාර්යයන්ට ස්තුති කරන්න හලෙලූයා ගෞරව වේවා පියාණනි මහිමය වේවා මහිමය වේවා මහිමය වේවා ස්වාමිනේ අපේ ප්‍රශංසාව කිසිවෙකුට උදුර ගන්න තබන්න එපා ප්‍රශංසාව කිසිවෙකුට අයිති කරගන්න තබන්න එපා අපි ඔසවන ප්‍රශංසාව අයිති වෙන්න ඕන ස්වර්ග බලධාරී දෙවිඳුනි ඔබට විතරයි ජීවමාන ජේසුනි ඔබට විතරයි ස්වාමී අපි ඔබට ස්තුතියි කියලා ප්‍රශංසාව කරන කොටගෙන ස්වාමී ඔබ අපිට ජය දෙන්න යන සායි ස්තුතියි කියලා ඔබ ඉදිරියටත් වෙනවා මම කරුවාණනි මේ හදාසන්න ඔබගේ ආත්මයේ දරුවන් මොන ස්ථානයක සිටියත් ඔබගේ ආත්මයේ කර්ම කොටගෙන ඔවුන් ස්පර්ශ කළ මැනව ඔවුන් ආලේප කළ මැනව ඔබ වහන්සේ ඔවුන් තුල සිටමින් ඔවුන්ගේ ජීවිත ප්‍රශංසාවේ ජීවිතය අපට කළ මැනව තත්ත්වය කුමක් වුණත් ඉන්න තත්ත්වය අතර වඩා හෙට අමාරු වුණා ස්වාමිනේ ඔබ ප්‍රශංසා කරන ජීවිතේ ඈත් නොවෙන්න උපකාර කළ මැනව ඒ කර්ම කොටගෙන ජයග්‍රහණය නිදහස් කළ මැනව ඔබ ආත්මගත සාස්තුතියි කියලා සියලු ගෞරවයත් මහිමයක් දීලා පියාණනි ඔබට ප්‍රේම කරන ඔබගේ ආත්මීය දරුවන් ඔබට යටත් ඔබගේ රාජ්‍ය උසාවෙන් කළා වූ දසේ ගුරස් සේවා සුදු දීමනා වේවා ස්වාමීන් වහන්සේ අත්වල තිබෙන සියලු පූජාවල් ඔබ වහන්සේ දැන් පිළිගත් මැනව ස්වාමීන් වහන්සේගේ නාමයෙන් ඒවට ආශිර්වාද කොට ඔවුන්ගේ ජීවිත ප්‍රශංසාවේ ජීවිතයක් බවට පත් වෙන සැලසුම මැනව ඔබගේ දාසලස් මාමද මුළු සෙනඟට ආශිර්වාද කරනවා ඔබ ආශිර්වාද කළ සාස්තුතියි කියනවා ස්වාමීන් වහන්සේ නර්ගෝ සමත් උදෑස සියල්ලන්ටම ආශිර්වාද කරමි ස්වාමීන්ගේ ජීවිතවලට අලුත් බලාපොරොත්තුවක් නිදහස් කරමි ස්වාමීන් වහන්සේගේ ජයග්‍රහණය ඔවුන්ට අයිතිව ප්‍රකාශ කරමි ඔබ ඉදිරියටත් වෙලා කැපවෙනවා ඔවුන් සියල්ලන්ටම ආශිර්වාද කරනවා ඔබේම පුත්‍ර නාසර් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ ජීවමාන නාමයෙන් ආදර පියාණනි ඔබ ඉදිරියටත් වෙලා ඔබගේ නාම උසස් කළ වර්ණනා කළා ඔබට ගෞරව කළාසේ ස්වාමීන් දැන් ස්වර්ගයේ වැඩ සිටින ඔබ වහන්සේගේ ඒ මහිමාන්විත අධික කරුණාවත් ස්වාමිනී ඔබගේ පුත්‍ර නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ ප්‍රේමය සුද්ධාත්මයන් වහන්සේගේ අනුග්‍රහයත් මඟ පෙන්වීම ඔබගේ නැවත පැමිණීම දක්වා අප සියල්ලන් හා සමග වේවා ආමේන් ආමේන් ආමේන්